මා දයාබර දුවේ පුතේ ඔයගොල්ලෝ සියලු දෙනාටම මම සුබ දවසක්ම ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්. ඉතින් මාගේ සිස්ටර් ඇකඩමි YouTube එඩියුකේෂන් channel එකට මම ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට යන්නේ 10 ශ්‍රේණියට අදාළව පෘෂ්ඨ වර්ග 50 පරිමා කියන පාඩම. ඉතින් මේක 11 වසරටත් අදාළ 11 වසරදීත් මේ පාඩම සංවර්ධනය කිරීමක් තමයි කරන්නේ. ඒකින්ද 10 11 ළමයි සියලු දෙනාම මේක බලනවා නම් තමයි වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. 11 වසරේ දැන් ඉන්න ළමයින්ටත් මේ පාඩම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි බලමු මේකෙදී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ අද දවසේ කතා කරන්නේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵල සහ පරිමා කියන මාතෘකා දෙකම යටතේ. අපි බලමු සිලින්ඩරයක් කියන්නේ මොකක්ද? සිලින්ඩරයක් කිව්වහම ඔයගොල්ලන්ට ෂණයෙන්ම සිහියට එන්නේ මොකද්ද? සැමන්ටින් එක නේද? සැමන්ටින් එක තමයි අපි පාසලේදී උදාහරණයකට පෙන්වන්නේ සැමන්ටින් එක වගේ එකක් කියලා. ඉතින් සැමන්ටින් එකේ ලේබල් එකක් ගහලා දිනව නේද? අර මාළුවේ මැදපු ලේබල් එක, කඩදාසි ලේබල් එක. අපි හිමින් සැරේ මේ ලේබල් එක අර මෙහෙම වටේට අලවලා ඉවරලා එක දාරකින් අලවලා තියෙන්නේ. ඒ දාරෙ දිගේ අපි ඒක ගලව ගන්න පුළුවන් අපිට. ඒ වටේට අලවලා තියෙන වක්‍ර පෘෂ්ඨය කියනවා. එතකොට මේ කඩදාසිය ගලවලා ගත්තාම මේ තියෙන්නේ අපි හිතමු සැමන්ටින් එකක් කියලා. ඒකේ කඩදාසිය මෙහෙම දැන් අපි කියනවා මේකේ මේ බලන්න මෙතන තියෙනවා උඩ වෘත්තාකාර පෘෂ්ඨයක්. යටත් තියෙනවා වෘත්තාකාර පෘෂ්ඨයක්. ඒ කියන්නේ උඩත් වෘත්තාකාරයි යටත් වෘත්තාකාරයි වෘත්තාකාර පෘෂ්ඨ දෙකකුයි වක්‍ර පෘෂ්ඨයයි තියෙනවා. දැන් මම මේ වක්‍ර පෘෂ්ඨය තමයි මේ දිගහැරලා තියෙන්නේ. මේ වටේ ලේබල් එකක් ගහලා තිනවා. අපි හිතමු මේ ලේබල් එක මෙන්න මේ වගේ අලවලා තියෙන තැනින් අපි ඒක ගලවලා දිගහැරියාම අපිට ඍජු කෝණාශ්‍රයක් ලැබෙනවා. එතකොට ඒ කඩදාසි කෑල්ල ඍජු කෝණාශ්‍රාකාර කඩදාසි කෑල්ල තමයි මෙහෙම වටේට අලවලා තියෙන්නේ. ඒකේ ඒ ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියේ පළල වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියේ පළල වෙන්නේ මේ සිලින්ඩරයේ උස h කියලා අපි ගමු. හොඳේ? හොඳයි. එතකොට මේ සිලින්ඩරයේ දිග වෙන්නේ ඒ කියන්නේ මේ කඩදාසියේ දිග වෙන්නේ මේක අලවලා තියෙන්නේ මේ වක්‍ර පෘෂ්ඨයේ වටේටනේ. ඒ කියන්නේ මේකේ දිග වෙන්නේ මේ වෘත්තයේ පරිධිය. මේකේ පරිධිය ඔස්සේනේ මේ අලවලා තියෙන්නේ වටේට. එතකොට මේකේ මේ ඍජු කඩදාසියේ දිග වෙන්නේ මේ වෘත්තයේ පරිධිය. එතකොට 2πr. හොඳේ? 2πr. එතකොට පළල h ඒ කියන්නේ සිලින්ඩරයේ උස තමයි පළල දිග 2πr. හොඳේ? එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න නම් අපි මේ කඩදාසියේ දිගයි පළලයි ගුණ කරාම හරිනේ. එතකොට 2πr දිග 2πr පළල h. දිගයි පළලයි අපි ගුණ කරාම අපිට 2πr ගුණ කිරීම h කියලා සූත්‍රයක් ලැබෙනවා. එතකොට අපිට ආරයක් දීලා තියෙනවා නම් r කීයද කියලා ආරය දීලා තියෙනවා නම් මේ සිලින්ඩරේ උස h දීලා තියෙනවා නම් අපිට 5 වලට දාන අගේ කීයද සාමාන්‍යයෙන් 5 සමානයි කීයද 5 වලට අපි දාන්නේ 7න් 22. එතන අපිට 5 වලට 7න් 22 කුයි r වලගේ h වලගේ ආදේශ කරලා මට අපිට පුළුවන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයාගන්න. ඒකවල දෙනා කියන්න ආදේශ කරලා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය මේ සිලින්ඩරේ වෘත්ත දෙකකුයි වක්‍ර පෘෂ්ඨයයි තියෙනවා. එහෙනම් වෘත්ත දෙකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? එක වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? මතකද 5r වර්ගය කියලා. පරිධිය 2πr. වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. එහෙනම් මේ වගේ වෘත්ත දෙකක් තියෙන හින්දා අපිට පුළුවන් ඒක දෙකෙන් ගුණ කරන්න. ඒ වගේම වෘත්ත දෙක දැන් හරි. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න නම් අපි දැන් මේක මූලධර්මයේ මතක තිබ්බම ලේබල් එක දිගහැරියා. දිග වෙන්නේ 2πr පළල වෙන්නේ h. ඒතර සූත්‍රය අපිට හිතෙන් උනත් හදා ගන්න පුළුවන් 2πr ගුණ කිරීම h කියලා. එතකොට 2πr ගුණ කිරීම h කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පොඩ්ඩක් මේක ලියුවොත් දෙකේ ලකම මුලට දාලා
2යි 5r වර්ගය එකතු කිරීම මෙතන මොකද්ද 2πrh කියලා අපිට ගන්න පුළුවන්. මේ කැලි දෙක වෙන වෙනම හොයලා එකතු කරන්නත් පුළුවන්. දැන් මෙහෙම ගණන් එනවා සමහරවිට. මේක පියන රහිත සිලින්ඩරයක් වුණොත්, පියන නැති සිලින්ඩරයක් වුණොත්. ඒතර පියන නැත්තම් ළමයි මොකද වෙන්නේ? වෘත්ත දැන් උඩ එක වෘත්තයක් නැති වෙලා යනවනේ පියන නැත්තම්. එහෙනම් මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ එක වෘත්තෙකුයි වක්‍ර පෘෂ්ඨයයි. එතකොට පියන රහිත එකක් නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 5r වර්ගය වෘත්ත 1යි 5r වර්ගය ධන වක්‍ර පෘෂ්ඨය ඇවිල්ලා 2πr ගුණ කිරීම h කියන්නේ 2πrh. ඒතර මේවට අපි අර ආරයන් උසයෙන් ආදේශ කරලා අපිට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න. පියන රහිත වුණොත් එක වෘත්තයයි, පියන සහිත වුණොත් වෘත්ත දෙකක් ගන්න ඕනේ. ඒ වගේම ළමයි මේ සිලින්ඩරය කියන්නේ ඒකාකාරී ඝන වස්තුවක්. මොකද්ද ඒකාකාරී ඝන වස්තුවක් කියන්නේ? බලන්න මේ උඩ කේන්ද්‍රයයි යට කේන්ද්‍රයයි තියෙනව නේද? මේ වෘත්තයේ කේන්ද්‍රයයි මේ වෘත්තයේ කේන්ද්‍රයයි යා කරන රේඛාවට අපි කියනවා මේ සිලින්ඩරයේ අක්ෂය කියලා. එතකොට මේ සිලින්ඩරයේ අක්ෂය එතකොට අපි මෙහෙම මේ මෙතන වෘත්තයක් තියෙනවනේ. අපි මේ සිලින්ඩරේ මෙතනින් මෙන්න මේ හරියෙන් අපි කැපුවොත් අපිට ලැබෙනවනේ ඒත් ඝන වස්තුවක්. එතකොට එතනත් එන්නේ වෘත්තාකාර මූණක් තමයි අපිට ලැබෙන්නේ. මේ උඩම වෘත්තාකාර මූණක්. මේ හරියෙන් කැපුවත් එතනත් වෘත්තාකාර මූණක් ලැබෙන්නේ. ඒ කියන්නේ හරස් කඩේ කියලා කියනවා මේකට. පතුලේ වර්ගඵලය කියන්නේ හරස් කඩ වර්ගඵලය කියලා කියනවා. මේතර මේ හරස් කඩේම තමයි මේ හරියෙන් කැපුවත් ලැබෙන්නේ. මේ හරියෙන් කැපුවත් ලැබෙන්නේ ඒ හරස් කඩේමයි. උඩම තියෙන්නේ ඒ හරස් කඩේමයි. ඒකයි අපි කියන්නේ මේකට ඒකාකාරී ඝන වස්තුවක් කියලා. මම ඒක තව පැහැදිලි කරන්නම් පරිමාවට ආවට පස්සේ. රයිට්. එහෙනම් අපි බලමු. අපි බලමු දැන් පොඩි ගානක් හදලා බලමුකෝ. වර්ගඵල පිළිබඳව. මේ සිලින්ඩරයක් ඇඳලා තියෙන්නේ මම. මේ සිලින්ඩරයේ අරය සෙන්ටිමීටර් 7කුයි උස සෙන්ටිමීටර් 12කුයි. ඉස්සෙල්ලම මම පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා හරස් කඩ වර්ගඵලය කීයද කියලා. හරස් කඩ වර්ගඵලය කියන්නේ මොකද්ද? මම දැන් ඉස්සෙල්ලා පැහැදිලි කරානේ. මේ සිලින්ඩර් එක හරස් කඩේ වර්ගඵලය කියන්නේ මේ පතුලේ වර්ගඵලය. මෙතන පතුලේ වර්ගඵලය. මේක වෘත්තයක්. මේකට අපි කියනවා පතුලේ වර්ගඵලය කියලාත් කියනවා හරස් කඩ වර්ගඵලය කියලාත් කියනවා. මොකද මේ විදිහම හරස් කඩනේ මේ ඕනම තැනකින් කැපුවාම තියෙන්නේ. එහෙනම් මම වෘත්තයක වර්ගඵලයනේ හොයන්න ඕනේ. 5r වර්ගය කියන සූත්‍රයට ආදේශ කරාම මට ගත්ත හැකි උත්තරේ තාම පහසුයි. 5 කියන්නේ 7න් 22. එතකොට r වර්ගය කියන්නේ r 7යිනේ. ඒ කියන්නේ r වර්ගය කියන්නේ 7 වරක් 7. මේක 7ක් කැපිලා යනවා. එතකොට 22 7න් ගුණ කළාම අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර් වලින් 154ක්. ඔන්න ඔය එක වෘත්තයක වර්ගඵලය හරස් කඩ වර්ගඵලය කියන්නේ. ඊළඟට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඒතර මේ සිලින්ඩරය මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි දැන් හිතෙන් දිගාරිනවා අර ලේබල් එක. ඒකේ දිග 2πr පළල h. සූත්‍රය 2πrh. විභාගෙදී අපිට ඇත්තටම වෘත්තයක වර්ගඵලය πr වර්ගය කියලා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πrh කියලා අපිට O level විභාගෙදී ලැබෙනවා. අපේ වාර විභාගෙදී දෙයිද නැද්ද මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ඉස්කෝලේ වල. හරිද? නමුත් O level වලදී මේ සූත්‍රය ලැබෙනවා. රයිට්. එහෙනම් ඉතින් අපිට තියෙන ආදේශ කරලා උත්තරය ගන්න. 2 ගුණ කිරීම 5 වලට දානවා අපි 7න් 22. අරයට දානවා අපි 7. h දානවා අපි 12. ඉතින් මේක සුළු කරලා උත්තරේ ගන්නනේ තියෙන්නේ. මේ එක 7ක් කැපිලා යනවා. එතකොට එනවා 22 ව 2ක් 44යි ගුණ කරන්න තියෙන්නේ 12න්. 2යි 22යි ගුණ කරාම 44යි. ඒක 12න් ගුණ කරලා උත්තරේ ගන්නවා. බලමු උත්තරය අරන් 12 4 48යි 4ක් ඉතුරුයි. 12 4 48යි 4යි 52යි 528යි වර්ග සෙන්ටිමීටර් 528. ඊළඟට මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ වෘත්ත දෙකක් තියෙනවා. අපි මේ වෙනකොට එක වෘත්තයක වර්ගඵලය හොයලා තියෙනවා. 154 ඒවා දෙකක් තියෙනවා නේද? එතකොට අපිට පුළුවන්
154කුයි තවත් 154කුයි වෘත්ත දෙකක් සහ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි දැන් මෙතන හෙව්වා 528. මෙන්න මේ තුන එකතු කරලා වෘත්ත දෙකක් සහ වක්‍ර පෘෂ්ඨය එකතු කරලා අපිට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා පිළිතුරක් ලබා ගන්න. 12යි 4යි 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. 10යි 12යි 1යි 13න් 3 දැම්මා එකක් ඉතුරුයි. 5යි 2යි 7යි අර ඉතුරු 1යි 8යි. අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 836ක්. පහසුයි නේද? අපි බලමු තව ඉදිරියට ගැන සාකච්ඡා කරමු. ඊළඟට මගේ පහසුවට ඔයගොල්ලන්ට සිලින්ඩරයක පරිමාවක් කියලා දීලායි මම ගැටලු වලට යන්නේ. එතකොට වර්ගඵලයි පරිමායි දෙකම හොයාගෙන යන්න පහසු වෙන හින්දා. සිලින්ඩරයක පරිමාව. මොකද්ද මේ පරිමාව කියන්නේ? පරිමාව කියන්නේ ඒකේ ඇතුළත ගන්නා ඉඩ ප්‍රමාණයට. ඒතර අපි ඉස්සෙල්ලා වර්ගඵලය කියන්නේ මත පිට ගන්නා ඉඩ ප්‍රමාණයට. දැන් වෘත්ත දෙක අත ගාලා බැලුවාම උඩින් වෘත්තයක් අහු වෙනවා යටින් වෘත්තයක්. වටේට වක්‍ර පෘෂ්ඨය. ඒතර පරිමාව කියන්නේ ඇතුළත ගන්නා ඉඩ ප්‍රමාණයට. ඒක හොයන්න අපි 9 වසරේදී ඉගෙන ගත්ත මතකද ඕනෑම ඒකාකාරී ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද? ඒකේ හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරලා. හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරලා. එතකොට දැන් අපේ දැන් මේ සිලින්ඩර් එක නම් ඒකේ හරස්කඩේ වෘතයක්නේ. ඒක උසෙන් ගුණ කරලා. එහෙනම් සිලින්ඩරයක පරිමාව හොයන්නේ ඒකේ හරස්කඩ වර්ගඵලය කියන්නේ වෘතයක්. πr වර්ගය ඒකේ උසෙන් ගුණ කරාම හරස්කඩ වර්ගඵලයේ වෘතයක්නේ πr වර්ගය. ඒක උසෙන් ගුණ කරාම අපිට ඒක පරිමාව හොයාගන්න පුළුවන්. අපි චූටි ගාණක් හදලා බලමු. මේ සිලින්ඩරේ ආරය සෙන්ටිමීටර් 7යි. උස සෙන්ටිමීටර් 12යි. මේකේ පරිමාව ගන්න. හරිද? එතකොට අපි දන්නවා මේක ඒකාකාරී ඝන වස්තුව. එහෙනම් මේකේ පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය. මෙතන සූත්‍රය දිනවා. πr වර්ගය ගුණ කිරීම h. පරිමාව. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම h. ඉතින් πr වර්ගය h කියලා විභාගෙට දෙනවා. අපි ඒ උනාට දැනගෙන ඉන්න ඕනේ. අපිට උනත් මේක මූල ධර්මයෙන් ගන්න. හරිද? එතකොට 5 වලට දාන්න අපි 7න් 22. ඊළඟට r කියන්නේ r 7යිනේ. එහෙනම් r වර්ගය කියන්නේ 7 දෙපාරක් ගුණ වෙනවා. ඊළඟට ඒක h වලින් ගුණ කරන්න එපා. h කියන්නේ සෙන්ටිමීටර් 12යි. දැන් ඉතින් පරිමාව නෙමෙයි අමාරු මේක ගුණ කරගන්න එක නේද? හරියට ගුණ කරගන්න ඕනේ උත්තරේ. මේක උත්තරේ වැරදුනොත් පරිමාව දන්නේ නැති එක නෙමෙයි පරිමාව යන දන්නේ නැති එක නෙමෙයි මේක ගුණ කරන්න දන්නේ නැති එකයි. දැන් අපි බලමු මේක ගුණ කරලා. ඉස්සෙල්ලා දෙකක් ගුණ කරගමුකෝ. 22 ඒවා 7ක් කීයද? 4ක් 2 14යි එකක් ඉතුරුයි 4ක් 2 14 එකයි පාල 154යි. ඒක 12න් ආපහු ගුණ වෙන්නත් එපේ. 154 12න් ගුණ කරලා උත්තරේ ගන්න ඕනේ. 12 සරක් චක්‍රේ දන්නවනම් එහෙමම ගුණ කරගෙන ඉන්න පුළුවන්. 12 සරක් 4 48න් 8 දැම්ම 4ක් ඉතුරුයි. 12 සරක් 5 64යි 64න් 4 දැම්ම 6ක් ඉතුරුයි. 12 සරක් 1 12යි 6යි 18යි. උත්තරය 1848යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 1848. පරිමාව. පරිමාව වර්ගද? නෑ. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් පරිමාව නම් ඝන සෙන්ටිමීටර් වෙන්න ඕනේ ඒකකය. ඒ සෙන්ටිමීටර් වලින් තියෙන හින්දා. මේවා මීටර වලින් තිබ්බනම් උත්තරේ ඝන මීටර වෙනවා. තේරුණාද? හරි. මේවා මිලිමීටර වලින් තිබ්බනම් උත්තරේ එන්නේ ඝන මිලිමීටර වලින්. සෙන්ටිමීටර් තියෙන හින්දා උත්තරය ආවේ ඝන සෙන්ටිමීටර්. රයිට්. අපි යමු දැන් ගැටලුව වලට. හොඳයි අපි බලමු මේ තියෙන්නේ පියන රහිත සිලින්ඩරයක්. පියන නැහැ. හොඳේ? පියන රහිත සිලින්ඩරයක්. ඉතින් ඒකේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 3.5යි උස සෙන්ටිමීටර් 10යි. පියන නැහැ හොඳේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මම කියලා දුන්නා නේද පියන රහිත වුණාම මොකද වෙන්නේ කියලා. රයිට්. අරය සෙන්ටිමීටර් 3.5ක්ද උස සෙන්ටිමීටර් 10ක් දූ පියන රහිත සිලින්ඩරාකාර ටින් 200ක් තැනීමට අවශ්‍යයිලු. 200ක් ටින් 200ක් තැනීමට අවශ්‍යයිලු.
මම අහනවා පළවෙනි ප්‍රශ්නෙන් හරස් කඩ වර්ගඵලය. ඉතින් අපි මේක චුට්ටක් මොහොතකට මෙහෙම නතර කරලා දැන් ඔයගොල්ලෝගේ චක්‍රය දන්නවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දන්නවද? දැන් 8 වරක් 9 කීයද? 72. 7 වරක් 8 කීයද? 56. එහෙම කියන්න දන්නව නේද? අපි ගණිතයේදී මේ විශේෂයෙන් මේ වෘත්ත පිළිබඳ පාඩම් වලදී අපි 3.5 චක්‍රෙත් 3ක් 4ක් විතර මතක තියාගන්න එක හොඳයි. ඒ කියන්නේ මෙහෙම 3.5 ඒවා 1ක් 3.5යි 3.5 ඒවා 2ක් 7යි 3.5 ඒවා 3ක් කීයද 10.5යි 3.5 ඒවා 4ක් 14යි. එච්චරක්වත් මතක තියාගන්න. මොකද හේතුව මේ වෘත්ත ගණන් වලදී අරයන්ට දෙන්නේ බොහෝ දුරට අරයන්ට දෙන්නේ අරය 3.5යි අරය 7යි අරය 10.5යි අරය 14යි ඔන්න ඔය වගේ ගුණාකාර ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේක චුට්ටක් දැනගන්න. 4 3.5 ඒවා දෙකක් තියෙනවා. 10.5ට 3.5 ඒවා තුනක් තියෙනවා. අන්න එහෙම මතක තියාගත්තා නම් ඇති. රයිට්. අපි ඒක චුට්ටක් තියලා දැන් බලමු. හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කියන්නේ මේ පතුලේ වර්ගඵලයට. සූත්‍රය r වර්ගය. ආදේශ කරමු වෘත්තයක වර්ගඵලයේ සූත්‍රයට. 7න් 22 ගුණ කිරීම r දෙපාරක් දාන්න ඕනේ නේ. එතකොට 3.5 ගුණ කිරීම 3.5 කියලා දාන්න පුළුවන්. සමහර ළමයි දානවා මේ 3.5 කියලා දාන්න නැතුව දශම තියෙන ඉඳ 7 බෙදීම 2 7 බෙදීම 2. මොකද විස්කම්බේ 7යිනේ. එතන 7 බෙදීම 2 කියලා දානවා. කමන්නේ. අපි 3.5 දෙපාරක් ගුණ කරනවා කියලා දාමු. එතකොට අපි දැන් මේ චක්‍රේ දන්නවනම් ළමයි මේක දශම නැහැ වගේ මෙතන කපලා දාන්න පුළුවන් අපිට 3.5 ඒවා 7ට තියෙනවා 2ක් නේද? 3.5 ඒවා 1යි 7ට තියෙනවා 3.5 ඒවා 2ක් කියලා ඔහොම කපලා දාන්න පුළුවන්. මේක දන්නවනම්. හරිද? එතකොට ඊට පස්සේ මේ දෙකක් කපලා දාන්න පුළුවන් 11යි කියලා. දැන් අපිට උත්තරේ ගන්න පුළුවන් කොහොමද? 11 3.5න් ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. 11 වරක් 5 55න් 5 දැම්මා 5ක් ඉතුරුයි. දශම තිත තියෙනවා. 11 වරක් 3 33යි 5යි 38යි. එතකොට උත්තරේ 38.5යි මොනවාද වර්ගඵලයනේ වර්ග සෙන්ටිමීටර්. හරි? ඊළඟට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මතකද? මේකේ 17 එකේ ලේබල් එක දිග ඇරියාම දිග 25r පළල h නේ ආවේ. කියන්නේ අපේ සූත්‍රය 25rh. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය. හරිනේ? දැන් අර මූල ධර්මයෙන්ම අපිට ගන්න පුළුවන් මේ විභාගෙට දෙනවා මේක සූත්‍රය. ඊට පස්සේ අපි මේක ආදේශ කරොත් දෙක ගුණ කිරීම 5ට දැම්ම 7න් 22 r ට දැම්ම 3.5 h දැම්ම කීයද 10යි 25rh 3.5න් කැපුවා 2යි 4 දෙකක් තියෙනවා 3.5 මේ දෙකක් කැපිලා යනවා මේ දෙකත් එක්ක එතකොට අපිට තියෙන්නේ 22 ව 10ක් 220යි කියලා උත්තරය ගන්න වර්ග සෙන්ටිමීටර්. හරිද? එතකොට ළමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පියන රහිතයි. එතකොට පියන රහිත නම් එක වෘත්තයයි තියෙන්නේ. එක වෘත්තයකයි වක්‍ර පෘෂ්ඨයයි විතරයි තියෙන්නේ. ඉතින් අපි ඒ එක වෘත්තයක වර්ගඵලයත් හොයලා තියෙනවා. හරස්කඩ වර්ගඵලය ආවේ 38.5යි. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨයත් අපි දැන් හොයලා තියෙනවා 220යි. මේ දෙක එකතු කරාම අපිට උත්තරේ ගන්න පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලයට. මොකද එක වෘත්තයක් සහ වක්‍ර පෘෂ්ඨය විතරයි. මේ උත්තරේ එකතු කරාම උත්තරේ මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා. එක වෘත්තයෙන් පියන රහිතයි. රයිට්. එතන 220යි 30යි 250යි 258.5යි. 258.5යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට ළමයි අපිට දැන් ටින් 200ක් හදනවා කියවනේ. මේ වගේ ටින් 200ක් හදනවා. එතකොට මෙතනදී මම කෙලින්ම පරිමාව අහලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් ප්‍රශ්නේ මෙහෙම කරොත් එහෙම මෙතන පරිමාව ටින් 200ක. ටින් 200ක පරිමාව හොයන්නේ කියලා කිව්වොත්. මොකද අර 200ක කතන්දරයකුත් තියෙනවා. එහෙම නැත්නම්
ටින් 200ක් තැනීමට අවශ්‍ය මුළු වර්ගඵලය. එහෙනම් මේක 200න් ගුණ කරන්න ඕනේ. හරිද? එතන මම ටින් 200ක පරිමාව ඇහුවොත් එක ටින් එකක පරිමාව හොයලා 200න් ගුණ කරන්න ඕනේ. හරිද? දැන් තේරුණානේ? එතකොට අපි 200 කතන්දරේ මට මේකට ඇතුළත් කරන්නත් පුළුවන් මේකට ඇතුළත් කරන්නත් පුළුවන්. මොකද ප්‍රශ්න හදන්නේ මමනේ. මම මේකට ඇතුල් කරා. ටින් 200ක පරිමාව හොයන්නේ කියලා. එතකොට ළමයි එක ටින් එකක පරිමාව හොයන්නේ කොහොමද? එක ටින් එකක පරිමාව හොයන්නේ මේ ටින් එකේ පරිමාව හොයන්නේ පතුලේ වර්ගඵලය හරස් කඩේ වර්ගඵලය උසෙන් ගුණ කරලා. දැන් පතුලේ වර්ගඵලය හොයලා තියෙන්නේ අපි. ඔව්. කීයද? 38.5යි. එහෙනම් මේ 38.5 10න් ගුණ කරනවා. 38.5 10න් ගුණ කරාම අපිට එනවා එක ටින් එකක පරිමාව. හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම උස. මම දැන් ටින් 200ක පරිමාව හොයන්න ඕන හින්දා මම මේ උත්තරය ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 200ෙනුත්. 200ෙනුත් ගුණ කරන්න ඕනේ. පැහැදිලිද? දැන් මම මේක ගුණ කරන්නයි යන්නේ. 38.5 10න් ගුණ කරාම එන්නේ 385යි. 385 මට තියෙන 200න් ගුණ කරන්න. හරි ලේසි නේද? අකට බිංදු දෙකක් දාලා දෙකෙන් ගුණ කරනවා. දෙවරක් පහ 10න් බිංදු දැන් එකක් ඉතුරුයි. දෙවරකට 16යි 17යි එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි 7යි. උත්තරේ එන්නේ ඝන සෙන්ටිමීටර වලින්. 77000. ඝන සෙන්ටිමීටර 77000ක් වෙනවා මේ වගේ ටින් 200ක පරිමාව. හරිද? එතකොට දැන් මේක අපි අර ලීටර් මිලිලීටර් වලට පරිවර්තනය කරොත් එක ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 1 මිලිලීටර එකයි. එහෙනම් මිලිලීටර් 77000ක් තියෙනවා මෙතන. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටරේනේ. ඒතර ඝන සෙන්ටිමීටර 77000ක් තියෙනවා දියර පරිමාව. ඝන මිලිලීටර් 77000. ඒ කියන්නේ ලීටර් නම් කීයද? මිලිලීටර් 77000 නම් ලීටර් 77යි කියලා අපිට 10න් බෙදලා ලීටර් 77යි. කියන්නේ ටින් 200 පරිමාව ලීටර් 77යි කියලා අපිට ගන්න පුළුවන්. දැක්කද? දැන් මම ගන්න තවත් එහාට මේ ගන්න දීර්ඝ කරලා. අපි බලමු තව ගණන් හදලා ෂෝක් ගණන් තියෙනවා. අපි බලමු දැන් මේ තියෙන්නේ පියන සහිත සිලින්ඩරාකාර භාජනයක්. පියනක් තියෙනවා හොඳේ. පියනක් තියෙනවා. ඒකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 5412යි. මේකේ දැන් පෘෂ්ඨ තුනක් තියෙනවානේ. වෘත්ත දෙකයි වක්‍ර පෘෂ්ඨයයි. ඒ ඔක්කොගෙම වර්ගඵලය 5412යි. ඊළඟට දෙනවා මේකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2640යි. එතකොට බලන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය දෙනවා 5412ක්. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දෙනවා 2640ක්. මට දැන් කියන්න මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරාම මොකද්ද ලැබෙන්න ඕනේ? මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරාම ලැබෙන්න ඕනේ මොකද්ද? වෘත්ත දෙකේම වර්ගඵලයනේ. වෘත්ත දෙකේම වර්ගඵලය. එහෙනම් මම අහන්නේ පළවෙනි ප්‍රශ්නෙට වෘත්තාකාර පෘෂ්ඨ දෙකේ වර්ගඵලය. එහෙනම් මට කරන්න තියෙන්නේ 5412න් 2640ක් අඩු කරන්න. 5412න් 2640ක් අඩු කරලා උත්තරේ ගන්න. බලමු අඩු කරලා. දෙකෙන් බිංදුවක් 2යි. එකෙන් 4ක් බෑ 11න් 4ක් 7යි. 3යි. 3ෙන් 6 බෑ 13න් 6ක් කීයද? 13න් 6ක් 7යි නේ. මෙතන 4යි 4න් 2ක් 2 2772යි වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා මට වෘත්ත දෙකේ වර්ගඵලය. දැන් මට එක වෘත්තයක වර්ගඵලය ගන්නොත් ඕක දෙකෙන් බෙදලා ගන්න ඕනේ. වෘත්ත දෙකේ වර්ගඵලය තමයි මේ තියෙන්නේ. ඊළඟට අහනවා සිලින්ඩරේ අරය කීයද? දැන් මේකේ අරය අහනවා. එතකොට ළමයි දැන් මෙතන වෘත්ත දෙකක වර්ගඵලයනේ. එහෙනම් එක වෘත්තයක වර්ගඵලය හොයාගන්න පුළුවන් නේ. දෙකෙන් බෙදලා. එහෙනම් වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? 5r වර්ගය. නේද? වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය 5r වර්ගය සමාන වෙනවා මෙන්න මේ උත්තරය 2772 කියන එක දෙකෙන් බෙදලා එන උත්තරයට සමාන වෙනවා වෘත්තයක වර්ගඵලය. හරිද? මේක මේ වෘත්ත දෙකේම වර්ගඵලයනේ. එක වෘත්තයක ගන්න දෙකෙන් බෙදන්න. බලමු දෙකෙන් බෙදලා. 1යි 7ට 3යි එකක් ඉතුරුයි. 17ට දෙකේවා 8ක් 16 එකක් ඉතුරුයි. 12ට දෙකේවා 6යි. ඔන්න
1386ක් ආවා. දැන් අපි පොඩ්ඩක් අරේනේ අහන්න දැන්. ඒතර අපිට ෆයි දන්නවා r හොයන්න පුළුවන්. ඒතර බලන්න දැන් r හොයන්නේ කොහොමද? ෆයි වලට දාමු අපි 7න් 22. වරක් r වර්ගය සමාන 1386යි. හරි ෆයි r වර්ගය සමාන 1386යි. දැන් අපි r වර්ගය මේ පැත්තේ උක්ත කරොත් මොකද වෙන්නේ? මේ බෙදීම 7 එහා පැත්තට අරන් යෑම ගුණ කිරීම 7 වෙනවා. ගුණ කිරීම 22 මේ පැත්තට අරන් ගියාම බෙදීම 22 වෙනවා. කියන්නේ 7න් 22 සමාන ගුණ කිරීම 7න් 22 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ඒකේ උඩයට මාරු වෙලයි යන්නේ. කැපෙනවද දන්නේ නැහැ නේද? දෙකෙන් කැපෙනවනේ. දෙකේවා 11ක් තියෙනවා. දෙකේවා 6ක් 12 එකක් ඉතුරුයි 18ට 9යි 6ට 3යි. එකලෙනුත් කැපුණොත් හරි නේද වැඩි? බලමු කැපෙනවද කියලා. 69ට 11 6ක් තියෙනවා. 11 6ක් 66යි 3ක් ඉතුරුයි 33ට 3යි. බලන්න 11නුත් කැපුණා. හරියටම 63ක් එනවා එතකොට. දැන් අපිට පුළුවන් මේ 63 7න් ගුණ කරලා උත්තරේ ගන්න. r වර්ගයට හැබැයි උත්තරේ ඉන්නේ 63 7න් ගුණ කරලා ගත්තාම 4ක් 3 21යි දෙකක් ඉතුරුයි 4ක් 6 42යි 2යි 44යි 441ක් වෙනවා r වර්ගය. එහෙනම් මම දැන් r හොයන්න එපේ. r හොයන්න නම් 441 වර්ගමූලය හොයන්න ඕනේ. 441 කියන්නේ ළමයි කීයේ වර්ගයේද? 441 කියන්නේ ළමයි කීයේ වර්ගයේද? 21 21න් ගුණ කරාම තමයි 441 එන්නේ. 20 වරක් 20 400නේ. ඉතින් එහෙනම් ඊට ආසන්නයෙන් තියෙන 21 21න් ගුණ කරලා බලත හැකි වෙනවද කියලානේ. ඔව් 21යි. 441යි 21 වරක් 21. එහෙනම් r වර්ගය කියන්නේ 21 වර්ගය නම් r සමානයි සෙන්ටිමීටර් 21යි කියලා අපිට හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ ගණන් හරියටම උත්තර තියෙනවා තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට අහනවා තුන්වෙනි ප්‍රශ්නයෙන් සිලින්ඩරේ උස කීයද කියලා. h හොයන්න. දැන් r හොයාගෙන තියෙන්නේ. මේ r වලට ආපු උත්තරේ අපිට දැන් r සමානයි 21 කියන එක යොදා ගන්න පුළුවන්. උස හොයන්න නම් h අකුර සම්බන්ධ වෙන්න ඕනේ. h අකුර සම්බන්ධ වෙච්ච සූත්‍රයක් තියෙනවා නේද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 2πr h. අර ඍජුකෝණාශ්‍රයේ දිග 2πr පළල h. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවානේ 2640. දැක්කද මේ දීලා තියෙන දේවල් වලින් ගාන හදන්න ඕනේ. එහෙනම් මට කියන්න 2640 සමාන වෙන්නේ මොනවටද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට 2πr h. මෙතන මේ බලන්න. h අකුර තියෙනවා. අපිට දැන් h හොයන්න පුළුවන් r උත් දන්න 5 දන්නවා. ආදේශ කරලා බලමු. 2 ගුණ කිරීම 5 වලට 7න් 22 ගුණ කිරීම r වලට අපි දැන් දාන්නේ කීයද? අපි දැන් හොයාගෙන තියෙනවා. හැබැයි මේ උත්තරේ වැරදුනොත් ඔයාලට මේ උත්තරෙත් වරදින බව පේනවද දැන්? එහෙනම් මේක හරියට හොයාගන්න ඕනේ. එතන r 21 දානවා මෙතනට. ගුණ කිරීම h සමාන 2640. ඊළඟට මේක 7න් කැපෙනවා. 7 ඒවා 3යි. නේද? 3යි 21ට 7 ඒවා 3යි. අපි බලමු දෙවරක් 22 44යි. 44 ඒවා 3ක් කීයද? 132යි. 132යි h කියලා මේ පැත්තට එනවා. එහා පැත්තට 2640යි. දැන් මොකද කරන්නේ? h හොයන්න. දැන් h එනවානේ හතකනේ. 132 h සමාන 2640. දෙපැත්තම බෙදනවා කීයෙන්ද? 132න්. 132න් දෙපැත්තම බෙදනවා. එතකොට අපිට මේ පැත්තෙන් ලැබෙනවා h. මේ පැත්තේ 132න් බෙදා ගන්න ඕනේ. ඔයගලන්ට පේනවද මේ මෙතන 264 සහ 132 අතර තියෙනවා නේද සම්බන්ධයක්? 132 ඒවා දෙකක් නේද 264. එහෙනම් 132 ඒවා දෙකක් 264යි. ඒ කියන්නේ උත්තරේ 20යි. සෙන්ටිමීටර් 20යි. ආරයත් හේවුවා 21යි උසත් හේවුවා 20යි. එහෙනම් ළමයි දැන් හොයන්න තියෙන්නේ මොකද්ද? පරිමාව. සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද? මෙන්න මේ හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරන්න ඕනේ. අපි හරස්කඩ වර්ගඵලය මේ වෙනකොට හොයලාද තියෙන්නේ? හරස්කඩ වර්ගඵලය හොයලා තියෙන්නේ. ඔව්. මේ
හරස්කඩ වර්ගඵල එක වෘත්තයක වර්ගඵලය හොයලා තියෙන්නේ 1386. එහෙනම් අපිට තියෙන්නේ 1386යි හරස්කඩ වර්ගඵලය. මේක ಗುಣ කරන්න ඕනේ උස h වලින්. h අපි හෙව්වා කීයද? 20යි. එතකොට h තමයි මේ තියෙන්නේ. මේ sorry මෙතන h වෙනුවට අපි දානවා කීයද? අපිට ආවේ 20. h වෙනුවට 20 දානවා. පැහැදිලිද? h වලට 20 දානවා. ඊට පස්සේ අපි අගට බිඳුවක් දාලා දෙකෙන් ගුණ කරමු. දෙවරක් 6 12යි. එකක් ඉතුරුයි. දෙවරකට 16යි 17යි. එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි 7යි. දෙවරක් 1 2යි. උත්තරයේ ඝන සෙන්ටිමීටර් වලින් අපිට ලැබෙනවා 27720යි ඝන සෙන්ටිමීටර් කියලා පරිමාණ. බලන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය දුන්නා, වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දුන්නා. ඉස්සෙල්ලාම වෘත්ත දෙකෙන් වර්ගඵලය හොයන්න කිව්වා. ඊට පස්සේ මෙතනින් එක වෘත්තයක වර්ගඵලය දෙකෙන් බෙදලා හොයාගෙන ඒක සූත්‍රයට ආදේශ කළා. එතනින් r හෙව්වා. ඊට පස්සේ ar උදව් කරගෙන උස අහනකොට 2πrh සමාන කරාර නේද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට ඊට පස්සේ එතනින් h හෙව්වා. ඊට පස්සේ h හොයන්න ඕනේ අනිවාර්යෙන් පරිමාව හොයන්න නම්. මොකද හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරලයි පරිමාව හොයන්නේ. රයිට්. හොඳට අධ්‍යයනය කරන්න. දැන් බලන්න මේක ගුණ කරන්න බෙදන්න ඒ බොහොම හරියට පුරුදු වුණාම වැඩේ පහසුයි. උන් ළමයි පොඩි තර්කානුකූල ගානක් අපි බලමු පොඩ්ඩක් මොකද්ද මේකෙන් කියන්නේ කියලා. අර මම ඇඳලා තියෙන්නේ සිලින්ඩර් ආකාර ටින් එකක්. හොඳයි. ඒකේ ආරය 7යි උස 10යි. හොඳට අහගෙන ඉන්න. ආරය 7යි උස 10යි. මේ ටින් එකේ වටේට වක්‍ර පෘෂ්ඨයට ලේබල් එකක් අලවන්නයි යන්නේ. බලන්න. මේ වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුය. සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න ඕනේ. ලේබල් එකක් ගහනවා කියලා හිතමු. සම්පූර්ණයෙන්ම. ඒ සඳහා ඕගොල්ලන්ට දෙනවා කඩදාසි අපතේ යාම අවම වන පරිදි. කඩදාසි චුට්ටක් අපතේ යනවලු. කඩදාසි අපතේ යාම අවම වන පරිදි ඔයාලට දෙනවා දිග සෙන්ටිමීටර් 180කුයි පළල සෙන්ටිමීටර් 90කුයි තුනී කඩදාසියක් දෙනවා. දිග 180යි අපි හිතමු මෙහෙම මේ වගේ කඩදාසියක් දෙනවා කියලා. හරිද? මේකේ දිග 180යි සෙන්ටිමීටර් පළල 90යි සෙන්ටිමීටර්. හරිද? එතකොට කොපමණ ලේබල් ගානක් මේකෙන් කපා ගන්න පුළුවන්ද අපතේ යාම අවම වන පරිදි. ඉතින් ගොඩක් ළමයි උත්සාහ කරනවා මේ දුන්න කඩදාසියේ වර්ගඵලය හොයලා අර එක ලේබල් එකක වර්ගඵලය හොයලා බෙදන්න. එතකොට බෑනේ වැඩේ කරන්න. මොකද අපතෙත් යනවනේ ටිකක්. ඒකින්ද මේක කල්පනාවෙන් හදන්න. අපි බලමු එක ලේබල් එකක් ඇඳලා අපි එක ලේබල් එකක් අඳින්න දන්නව නේද? ඒ කියන්නේ අරකේ වක්‍ර පෘෂ්ඨය දිගාරින්න දන්නවනේ. අපිට ලැබෙන්නේ පොඩි ඍජු කෝණාශ්‍රයක්. මම මේක ඉඩම අදින්න මම පොඩියට අඳින්නම්කෝ. හරිද? මේ ලේබල් එක සිලින්ඩරේ අපි හිතමු කොටට තියනවායි කියලා. මෙහෙම අඳිමු කොටට තියනවා කියලා. හරිද? ඔහොම අඳිමු. රයිට්. එතකොට මේකේ ලේබල් එක ඔන්න දිගෑරියා. හරිද? එතකොට මේ ලේබල් එකේ පළල වෙන්නේ 10යි දිග වෙන්නේ මොකද්ද? ලේබල් එක දිගෑරියා මේකේ දිග වෙන්නේ 2πr නේද? වක්‍ර පෘෂ්ඨයේ දිගෑරියාම පරිධියනේ දිගෑරෙන්නේ 2πrh නේ සූත්‍රය නේ මත. එතකොට අපිට පුළුවන් මේ එක ලේබල් එකක වර්ගඵලය හොයාගන්න. නැත්නම් දිග හොයාගන්න පුළුවන් දිග. මේ ලේබල් එකේ දිග කිය පළල නම් 10නේ. පළල නම් 10යි. මට ඕනේ වර්ගඵලය නෙමෙයි. මට ඕනේ දිග. එතකොට මේකේ දිග වෙන්නේ කොච්චරද? දිග සමාන වෙන්නේ 2πr ටනේ. 2πr ටනේ. දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය කීයද මේකේ? අරය 7යි. එතකොට මම මේ ඍජු කොණාශ්‍රයේ දිග දැන් හොයාගන්නවා. 7ට 7 කැපෙනවා. එතකොට දෙවරක් 22 කීයද? 44යි සෙන්ටිමීටර්. එතකොට මේකේ දිග වෙන්නේ 44යි සෙන්ටිමීටර්. ඔන්න මම දිග හොයාගත්තා. එතකොට මේ ලේබල් එකේ දිග 44යි පළල සෙන්ටිමීටර 10යි. එහෙනම් දැන් මේ වගේ කඩදාස් මේ වගේ ලේබල් නේ දැන් මේකෙන් කපන්න ඕනේ. හරිද? දැන් හොඳට බලන්න දැන් මේකේ මේ 90 තියෙනවා මෙහෙම. ඒ කියන්නේ මේකේ පළල 10යිනේ. මේ අතර කීයක් කපන්න පුළුවන්ද? මේ 90ක් තියෙනවානේ පළල පැත්තට අපිට තියෙන මේ වගේ ලේබල් ඔහොම කීයක් තියන්න පුළුවන්ද?
මෙන්න ලේබල් මේ පැත්තට. ඒ පළල 10නේ. 10 තව 10. ඒ වගේ මේ පැත්තට 9ක් පුළුවන් නේ. ඈ 9ක් පුළුවන් නේ. ඒතර දික් අතට දැන් මේකේ දිග මේ එක ලේබල් එකක් නේ මම මේ පොඩියට ඇඳලා තියෙන එක ලේබල් එක. ඒතර මෙතන හරියට දිග දාන්නේ මේ වගේ දිග 44යිනේ දිග. එකක 44යිනේ පළල 10යි. මේ එක ලේබල් එක. මේ වගේ ලේබල් කීයක් මේ පැත්තට කපන්න පුළුවන්ද? මේ වගේ ලේබල්. මේ පැත්තට නම් 9ක් පුළුවන් නේ. මේ පැත්තට කියන්නේ. අපි එහෙනම් බලමු මෙහෙම. දික් අතට ලේබල් ගන්න හොයන්නේ කොහමද? දික් අතට ලේබල් ගන්න හොයන්නේ කොහමද? 180 බෙදන්න ඕනේ 44ෙන්. 180 44ෙන් බෙදන්න ඕනේ. බලමු බෙදලා. 180 44ෙන්. 44 ඒවා 4ක් කීයද? 170. ඉතුරු වෙනවා 4ක් නේ. ඉතුරු වෙනවා 4ක්. ඒ කියන්නේ දික් අතර ලේබල් ගණන අපිට කපන්න පුළුවන් 4යි. එතකොට ලේබල් 4යි උත්තරේ. මේ වගේව 4යි කපන්න පුළුවන්. ඔය විදිහට කැපුවාම මේ වගේව 4ක් කැපුවාම මෙන්න මෙතනින් සෙන්ටිමීටර් 4ක කෑල්ලක් ඉතුරු වෙනවා කියන එක තමයි ඔය ආවේ. සෙන්ටිමීටර් 4ක කෑල්ලක් ඉතුරු වෙනවා. මේ වගේ 4ක් කපන්න පුළුවන්. තේරුණාද? මේ වගේ 4ක් කපන්න පුළුවන්. මේ පැත්තට. එතකොට 4 සෙන්ටිමීටර් 4ක කෑල්ලක් ඉතුරු වෙනවා. එතකොට අපි මෙතනින් පොඩ්ඩක් ලියාගමු. ඉතිරි සෙන්ටිමීටර් 4යි කියලා. ඈ රයිට්. එතන මට කියන්න පළල අතට ලේබල් ගණන. පළල අතට ලේබල් ගණන කෙලින්ම 90නේ. පළල 10නේ පළල. එහෙනම් 90 10න් බෙදුවාම කීයද? කෙලින්ම ලේබල් කීයද? 9යි. පළල අතට ලේබල් 9ක් මෙහෙම තියන්න පුළුවන්. දික් අතට මේ වගේ ලේබල් 44ක් දිගයිනේ. ඒ වගේ 4ක් තියන්න පුළුවන්. ඉතුරු වෙනවා 4ක්. හරිද? එහෙනම් මුළු ලේබල් ගන්න කීයද? අපි අහන්නේ මුළු ලේබල් ගන්න. මුළු ලේබල් ගන්න. කීයද? මේ අතට 4යි. එතකොට 4 පේලි මෙහෙම කීයක් තියෙනවද? 4 පේලි 9ක් තියෙනවා. කියන්නේ 4 වරක් 9 නේ. 4 වරක් 9 ලේබල් 36ක් අපිට මේකෙන් අවම කියන්නේ අපත යන ප්‍රමාණය අවම වන පරිදි ලේබල් 36ක් කපා ගන්න පුළුවන් මේ වගේ ලේබල්. හරිද? එතකොට අපෙන් අහන තව ප්‍රශ්නයක්. එවිට අපත යන වර්ගඵලය කීයද? කොච්චරක් අපත යනවද? මේ බලුවොත් එහෙම ඔයගලන්ට පේනවද? මේ 4ක් පළල කෑල්ලක් නේද මේ දිගටම මේ අයින් වෙලා යන්නේ. මෙන්න මේ කෑල්ල නේද අපත යන්නේ. මෙතන පළල මෙතන 4යි. මෙතන 90යි නේද? මෙතන 90යි නේ. මේ දිග 90යි නේ. 4 වරක් 90. 90 ඒවා 4ක්. කීයද? 360යි වර්ග සෙන්ටිමීටර්. මෙන්න අපත යන වර්ගඵලය. මෙන්න අපත යන වර්ගඵලය. පැහැදිලිද? එතකොට අපි මේක ඇඳොත් එහෙම මේක 4කට බෙදනවා. ඔය විදිහට නේ. මේ වගේ 4ක් තියෙනවා. මේ වගේ 4 පේලි මෙහෙම කීයක් තියෙනවද? 4 පේලි මෙහෙම පල්ලෙහාට තව 9ක් තියෙනවා. 4 9 36ක් කියනවා. මෙතන 4 පේලි 2යි 8යි. එතකොට ඒ වගේ තවත් මෙහෙට කපනවා. මේ කැල්ල ඉතුරු වෙනවා. රයිට්. දැන් තේරෙනව නේද? හොඳයි. එහෙමනම් මම අද දවසේ ඝන වස්තු යටතේ මේ කියන්නේ මේකේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵල සහ පරිමාව සාකච්ඡා කරා. මම නැවතත් ඔයගලන්ට ඊළඟ වීඩියෝෙන් එන්නේ ප්‍රිස්ම වල මුළු පෘෂ්ඨ වර්ගඵල පරිමා හොයන ඒ පාඩමේ ඉතිරි කොටස මම ළඟදිම වීඩියෝවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතමනාපෙන් ඉන්නවා ඇති. ඉතින් ඔයගොල්ලන්ගේ ආචාර්ය මණ්ඩලය ඔයගොල්ලෝ ඉස්සරහට එන්නේ නැති එක මා සමග. ඉතින් අපි සියලු දෙනා මේ දවස්වල ඔන්ලයින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මකයි. අපිට සාධාරණ විසඳුමක් ලැබීමට නියමිතයි. මම හිතන්නේ අපිට විසඳුමක් දෙයි කියලා විශ්වාසයෙන් අපි ඉන්නවා. ඉතින් එහෙම ඒගොල්ලෝ ඉක්මනටම දුන්නොත් අපිට ඉක්මනටම ඔයගොල්ලෝ ඉස්සරහට එන්න පුළුවන් වෙයි. ඉතින් මම අපි එහෙම ප්‍රාර්ථනා කරමු. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න අපිට නැවත ඔයගොල්ලෝ ඉක්මනට මුණ ගැහෙන්නේ කියලා. එහෙමනම් ඔයගොල්ලෝ සියලු දෙනාම
අද දවසේ මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. මගේ සිසිර ඇකඩමිය ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙලා තියෙන අය ඉන්නවා නම් රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම නිවසටම වෙලා රැඳී සිටින ඉතාමත්ම අවදානම් කාල පරිච්ඡේදයක් මේ කාලේ එළියටවත් බහින්න නැතුව පුළුවන් තරම නිවසේම රැඳිලා සිටින්න. ඒ ආරක්ෂිත උපක්‍රම සියල්ලම පහේ පාවිච්චි කරමින් ආරක්ෂිතවම ඉන්න කියලා ඉල්ලා සිටිනවා. අයිබෝවන්.